ආයුබෝවන් අපි අද කතා කරන්න යන්නේ තවත් රසවත් මාතෘකාවක් සහ ඔය සියලු දෙනාටම ඉතාම වැදගත් සහ බොහොම උනන්දු මාතෘකාවක්. මොකද ගුරු සේවයේ ස්ථාන මාරු. සේවයට පත්වෙච්ච දවසේ ඉඳලා සමහරුන්ට නම් ඉතාම උනන්දුවක් තියෙනවා මේ ගැන. මොකද තමන් සේවය කරන ස්ථානය තමන්ට සතුටුදායක නැත්නම් විවිධ පුද්ගලික හේතුන් නිසා ගමන් අපහසුව නිසා සහ තවත් වෙනත් හේතුන් නිසා වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ස්ථාන මාරු අපේක්ෂාවෙන් තමයි ඔබ දෙනෙක් ඉන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. මක්නිසාද ඔබගේ වෘත්තීය ගෞරවය රැකගෙන සේවය කිරීමටත් සතුටින් සේවය කිරීමටත් හැකි සේවා ස්ථානයක් ලැබීමට ඔබ කැමති නිසා. ඒ වගේම එවැනි සතුටුදායක සේවා ස්ථානයක තමන්ගේ සේවයේ ගුණාත්මක භාවය හොඳින් තහවුරු කරන්න පුළුවන් වෙන නිසා. හොඳයි අපි බලමු මේකට බලපාන කරුණු කාරණා මොනවද කියලා. ස්ථාන මාරු ක්‍රමවේදය. ස්ථාන මාරු ක්‍රමවේදය කියන එක පුද්ගලයෙක් වටා තනිව හැදිලා තියෙන එකක් නෙවෙයි. ඒකට නීතිමය පසුබිමක් තියෙනවා. ඔබට මතක ඇති අපි මේ වැඩසටහනෙම මුල් හරියේ මම හිතන්නේ පළවෙනි හෝ දෙවෙනි කරුණ යටතේ කතා කළා කාර්යපටිපාටික රීති. කාර්යපටිපාටික රීති සකස් කරලා තියෙන්නේ සියලුම රජයේ සේවකයන් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒකාබද්ධව ඒකේ ඉන්න විද්වතුන් එකතු වෙලා. ඒතකොට මේ කාර්යපටිපාටික රීති ගැසට් කරලා තියෙනවා. ඒක ගැසට් කරලා තියෙන නිසා ඒක නෛතික ලියවිල්ලක්. අපි මේවා කලින් කතා කළා. ඒකට අනුගාමී වන විදිහට පළාත් සභාව විසිනුත් තමන්ගේ පළාත් සභාව තුලට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන කාර්යපටිපාටික රීති සංග්‍රහයක් හදලා තියෙනවා. අපි මේ ගැනත් මතක ඇති ඔබ අපි කතා කළා. මේ පළාත් කාර්යපටිපාටි රීති ගත්තාම ඒවා ඇත්තටම ගත්තොත් අර මධ්‍යම රජයේ විසින් පනවන ලද ඒ කාර්යපටිපාටික රීති වලටම සර්ව ආකාරයෙන්ම සමාන වෙනවා. මේ දෙක අතර ගැටුමක් තියෙන්න බෑ. මේ සමාන වීම තුලින් ලංකාව පුරාම මධ්‍යම රජයේ වේවා පළාත් රාජ්‍ය සේවයේ වේවා ඉන්න සියලුම නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සමාන වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකෙත් සඳහන් වෙලා තියෙනවා මේ ස්ථාන මාරු ක්‍රමවේද පිළිබඳව. ඊළඟට ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්ති. අපිට කෙලින්ම ගුරුවරුන් සඳහාම හදාගත්ත ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්ති තියෙනවා. ඔබට සමහරක් වෙලාවට ඔබ ලබන පත්වීම මතමත් ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තියේ යම් යම් අංගෝපාංග එහි සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ඇතැම් විට ඔබගේ පත්වීම් ලිපියේ සඳහන් වෙලා ඇති ඔබ අහවල් දිස්ත්‍රික්කයට පත් කරනු ලැබේ. ඇතැම් විට අහවල් පාසලට පත් කරනු ලැබේ. එම සේවා ස්ථානයේ අවම වශයෙන් අවුරුදු මෙන්න මෙච්චර කාලයක් ඔබ රැඳී සිටිය යුතුය කියලා ඉවරලා ගහලා තියෙනවා සමහරට වාක්‍යයක්. ඒ වගේ ඒවා තියෙන්නේ අපේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය තුලින් අපිට ලැබිලා තියෙන ඒවා. ඒක සමහරට පළාත් සභාව විසින් ඒගොල්ලන්ගේ ප්‍රඥප්තියන් අතරින් ඒගොල්ලෝ ගුරුවරුන්ට අදාළව සම්මත කරගත් එකක් වෙන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ. ඔබ දන්නවා ගුරු ස්ථාන මාරු කැඳවීම සඳහා අවුරුද්දේ මැද කාලෙදී ඔය ජූලි අගෝස්තු වගේ කාලෙ වෙනකොට ස්ථාන මාරු කැඳවීමේ ලිපි ස්ථාන මැනුවීමට අදාළ චක්‍රලේඛ නිකුත් කරනවා. ඒ චක්‍රලේඛ නිකුත් කරුවාන් පස්සේ ඒකේ තියෙනවා විශේෂයෙන් අන්තර් කලාපය තුල කලාපයෙන් පිටත පළාත තුල පළාතෙන් පිටත ඊළඟට ජාතික පාසල්. මෙන්න මේ ආදී වශයෙන් තියෙන අපේ ඔය ස්ථාන මාරු තල
වඩා හොඳයි. ඒක ස්ථානමාරු තල කියනවනම් ඒ වගේ ස්ථානමාරු තල තුලදී අපි හැසිරෙන්න ඕන සියලුම සම්පූර්ණ කරන්න ඕන කොටස් ඇතුළත් වෙන පරිදි ආකෘති පත්‍ර සකස් වෙලා තියෙනවා. ඔබ මෙතෙක් ස්ථානමාරු ඉල්ලුම් පත්‍රයක් දැකලා නැත්නම් ඔබේ මිතුරෙකුගෙන් එකක් ඉල්ල ගන්න. නැත්නම් වාර්ෂික විදුහල්පතිතුමා ගාව පැරණි ගොනු වල තියෙනවා මේ අදාළ වර්ෂයට අදාළ ආකෘති පත්‍රේ. පොඩ්ඩක් මේක අරන් බලන්න. මේ සමහරට මේ දේශනවලදී මේවා ගැන අපි කතා කරන්නේ පුංචි කාලයක්. අපි කැමති නෑ මේ දිගු කාලයක් මේ දුරස්ත ක්‍රමවේදයේදී විනාඩි 7 පැයකට වඩා ඉක්මවා ගිය කාලයක් ගත කරන්න. ඒ නිසා ඊටාම සංක්ෂිප්තවයි අපි කතා කරන්නේ. ඒ සංක්ෂිප්තභාවය නිසාම ඔබටත් තියෙනවා කාර්යභාරයක්. ඔබ මෙහි සඳහන් ලිපි ලේඛන පොඩ්ඩක් හොයා බලලා දැනගෙන මේ කතා කරනවට වඩා ඔබෙන් ගිය දෙයක් ඔබ අත්පත් කරගන්න ඕන. මම හැම වැඩසටහනකදීම මේ බව ඔබට මතක් කළා. මෙවරත් සුපුරුදු ලෙස ඒක සඳහන් කළා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වාර්ෂික උපදේශ සංග්‍රහ. පළාත තුල පවතින ගුරු පුරප්පාඩු සහ ඒවායේ සම විෂමතාවයන් ගැන සැලකලා පළාත විසින් කාලීනව ඒගොල්ලෝ සකස් කරගන්නවා යම් ප්‍රතිපත්තිමය රාමු. ඒ ප්‍රතිපත්තිමය රාමු ඇතුළත් උපදෙස් ඒවා ප්‍රසිද්ධ කරනවා. එතකොට පළාත තුල ඒවායේදී මේ පළාත විසින් ඉදිරිපත් කරලා තියෙන යම් නිර්ණායක අනුව මේ ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මේ කාර්යපටිපාටික රීතිවල කොහොමද මේක තියෙන්නේ. මේ ඇත්තටම කාර්යපටිපාටික රීති කියන එක ආදේශ වෙන්නේ ආයතන සංග්‍රහය වෙනුවට ආයතන සංග්‍රහයේ සමහර වාක්‍ය තවමත් එලෙසම බලපෑවෙනවා. මේ දෙකම නිකන් එක වගේ යන දෙකක් මම ඔබට කිව්වා. නමුත් හුඟක්ම නූතනම වැඩ මේ ආකාරයේ විදිහට කාර්යපටිපාටික රීති සකස් කරලා තියෙන්නේ. එතකොට බලන්න එහි සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වන ව්‍යවස්ථාව ප්‍රකාරව රජයේ සේවයේ නිලධරයන් ස්ථානමාරු කිරීමේ බලය කොමිෂන් සභාව වෙත පැවරිය ඇත. කවුද මේ කොමිෂන් සභාව? රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඔබට මතක ඇති කැබිනට් මණ්ඩල විධායකයේ විසින් කැබිනට් මණ්ඩලය වෙත පවරා ඇති බලතල ප්‍රමාණ අනුකූලව ඔවුන් විසින් මේ ප්‍රධාන ආයතනයක් විදිහට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ රජයේ සේවකයන් පිළිබඳ පත්වීම මාරු කිරීම සහ විනය කියන කාරණා ඇතුළත් බලතල පවරා දීලා තියෙනවා. එතකොට ඒ බලතල සමහර වෙලාවට ඊට පල්ලෙහාත් තරතුළු වලට අභිනියෝජනය වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙට අමාත්‍යාංශ ලේකම්ට. එතකොට ඒ වගේ අවස්ථාවල් කෙසේ වෙතත් හැම කෙනෙක්ම ස්ථාන මාරු කරන එක ඒගොල්ලන්ටත් අයිතිය තියෙනවා. බලධරයාට අයිතිය තියෙනවා. මේ ස්ථාන මාරු කිරීම කියන සංකල්පය ඔබ දන්නවා ඔබේ පත්වීම් ලිපියේ මේක සඳහන් කරලා තියෙනවා. කොහොමද ඒක සඳහන් කරලා තියෙන්නේ? ඔබ දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමට කැමති වෙන්න ඕනයි කියන සඳහනක් ඔබගේ පත්වීම් ලිපියේ තියෙනවා. එතකොට ඔබ යම් මේකින් මම අහවල් අංක දරන පත්වීම් ලිපිය අනුව අද දින අහවල් පාසලේ වැඩබාර ගතිමි කියලා වාක්‍ය ලියලා වැඩබාර ගැනීමේ රාජකාරී ලේඛනය ඔබගේ ගොනුවට ඔබගේ බලධරයා වෙත ඉදිරිපත් කරන සැනින් ඔබ මේ ස්ථාන මාරුවට යටත් වීමයි කියන එකත් ඉබේම එකඟ වෙලා තියෙනවා. එතකොට එය විශ්‍රාම ලබන අවසාන මාස 3 දක්වාම ඔබ මෙතෙන්ට අයිති ඕනෑම වෙලාවක ස්ථාන මාරු කරන්න පුළුවන්. සෑම නිලධාරියෙකුට මේක පොදුයි. කවුරුකත් ස්ථාන මාරු නැතුව ඉඳ හදනවා නම් එහෙම හරියන්නේ නැහැ. දැන් ඔබට මතක් වුණා නම් පහුගිය කාලේ මතක ඇති වසර 10කට වැඩි එක පාසලක සේවය කළා නම් ස්ථාන මාරු ලැබනවායි කියලා ඉවරලා සමහර පාසල් වල අවුරුදු 28 30 හිටපු අයත් ස්ථාන මාරු කෙරුවා. එක බල පරාක්‍රමයන් පාවිච්චි කරලා සමහරු ඒ තැන්වල හිටියා. ඒක විශේෂයෙන් ප්‍රසිද්ධ පාසල් වල වරප්‍රසාද සහිත පහසු පාසල් වල එක වාසිදායක කරුණු ආරම්භය වුන් ඒ තැන්වල රැඳී සිටියා. නමුත් අවසානයේදී වසර 10ට වැඩි පදනම මත සියලු දෙනා මාරු කෙරුවා.
ඒතර මේ මාරු කිරීමේ යම්කිසි හොඳකුත් තියෙනවා. ස්ථාන මාරු කිරීම ඔබ සලකන්න එපා කොයි වෙලාවකදීවත් මේ අවාසිදායක දෙයක් කියලා. මොකද නැත්තම් අපිට විවිධාංගීකරණය වූ ජීවිත අත්දැකීම් නැත්තම් අපිට එකම පිරිසක් එක්ක එකම මෝස්තරයට එකම ආයතන සංස්කෘතියක් යටතේ දිගු කාලයක් ඉඳ ගියාම ඒ පුද්ගලයෝ ලිම්මැඩියු තත්ත්වයටපත් වෙනවා. කිසි දෙයක් හරි හැටි කරගන්න. ඒත් තමන්ට ඔක්කොම දන්නේ අර මෙතන වෙන ක්‍රමයේ විතරයි. දැනට සිටින පාසලේ ක්‍රමයේ විතරයි. නිසා හොඳට මතක තියාගන්න. ස්ථාන මාරු ලැබීම කියන එක නිසාවෙන් ඔබ ලබන සැඟවුණු වාසියකුත් තියෙනවා. අලුත් මිතුරන් හම්බ වෙනවා, අලුත් සමාජ පරිසර හම්බ වෙනවා, අලුත් සිසුන් පිරිසක් හම්බ වෙනවා. ඊළඟට අලුත් ක්‍රමවේද ඒකත් හරි වැදගත් එකක්. පාරිසරික සාධක මේ හැම එකක්ම ගත්තාම ස්ථාන මාරුවත් එක්ක ලබන වාසිදායක දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් අවාසනාවකට අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ තමන්ට අවාසියක් දායක දෙයක් විදිහට තමයි ස්ථාන මාරුව සලකන්නේ සමහර. ඉතින් ඒ වගේ දේවල් වලට එන්නේ බැහැවීම නිසා සමහර කෙනෙක් මුගක් වෙලාවට දුෂ්කර පාසලක ඉන්න කෙනෙක් හැරුණකොට අනිත් හැම දෙනාම කල්පනා කරන්නේ ස්ථාන මාරුව අවාසියක් විදිහට. ඉතින් මෙහෙම හිතන්න පුරුදු වෙන්න එපා. හැමෝම මේ සම අවස්ථා භුක්ති විඳින්න ඕන කියන එක අපි යම් මට්ටමකට තේරුම් ගන්න ඕන. එතෙන්දි මම කිසිසේත් කියන්නේ නැහැ පුද්ගලයෙකු හිංසනයට ලක් වෙන ආකාරයේ ස්ථාන මාරු සිදු විය යුතුයි කියලා කිසිසේත්ම මම කියන්නේ. නමුත් මේ නීතිය පිළිබඳව දැනගැනීමෙන් එවැනි ස්ථාන මාරුවකදී කළ යුතු දේවල් පිළිබඳව මම ඔබත් එක්ක කතා කරනවා. එතකොට 194 කියවෙනවා මේක කාටද මේකට බලය තියෙන ස්ථාන මාරුව කිසියම් පුද්ගලයෙකු අරබයා ඔහුට තනියෙන් කරන්න බෑ. අභිනියෝජිත බලධරයෙක් ඔවුන්ගේ එවැනි කණ්ඩායමක් විසින් විතරයි කරන්න පුළුවන්. අභිනියෝජිත බලධරයෙක් වම එක්කෝ අපිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රධාන අභිනියෝජිත බලධරයා වෙන්නේ අපේ අධ්‍යාපන ලේකම්තුමා. අධ්‍යාපන ලේකම්තුමාගේ බලයේ කොටසක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත අභිනියෝජනය වෙලා තියෙනවා. ඔවුන්ගේ කොටසක් කලාප අධ්‍යක්ෂකවරුන් වෙත අභිනියෝජනය වෙලා තියෙනවා. ඊළඟට ඒ බලයේ කොටසක් ගුරු මාරු මණ්ඩල වෙත අභිනියෝජනය කරලා තියෙනවා. එතකොට ගුරු මාරු මණ්ඩලය ඇත්තටම මේ අභිනියෝජනයක් කියනටත් වඩා එතෙන්දී නිර්දේශය ලබා දීමක් තමයි ගුරු මාරු මණ්ඩලයෙන් කරන්නේ. ඒකේ සාධාරණත්වයේ මූලික ගැළපුම් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් සිදුව තිබේද යන්න පිළිබඳව කාරණා තමයි මෙහිදී සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ අභිනියෝජිත බලධරයෙක් නොවන කියන අවස්ථාවද මේ කියන බලන මේ කරුණු කාරණා යටතේ මෙහෙම නොවන විදියට යම් වූ ස්ථාන මාරුවක් සිද්ධ වෙලා තියෙනවා නම් එතෙන්දී ඔබගේ අයිතිවාසිකම් උල්ලංඝනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක ගැන දැනගන්න නම් අපි මේ අධ්‍යයනය ඉතාම වැදගත් වෙනවා. පළාත් කාර්යපටිපාටික රීති කියලා දෙයක් අපි කතා කළා. මම මෙතනදී උදාහරණයට අරගෙන තිනවා බස්නාහිර පළාත් කියලා ඉවරලා වචනයක්. ඒක දාලා තියෙන එක හේතුවක් තමයි මේ අංක වල පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මෙය මෙසේ නොවේ. ඔබේ පළාතට ඔබට පළාතේ කාර්යපටිපාටික රීති සංග්‍රහයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම ඒ තියෙන මේ කාර්යපටිපාටික රීති යටතේ ඔබට ඔබ සම්බන්ධයෙන් ගුරුමාරු ප්‍රතිපත්තිය සිද්ධ වෙනවා. ඒක ගැනත් ඔබ එතකොට දැනගෙන සිටින්න ඕන. පළාත් සභා පනතේ 32 එක වගන්තිය 32 3 වගන්තිය ප්‍රකාරව වෙනත් යම් නීතියක හා විධිවිධාන වලට යටත් බස්නාහිර පළාතේ පළාත් සභා රාජ්‍ය සේවක නිලධාරී ස්ථාන මාරුවකට සම්බන්ධයෙන් ස්වකීය බලතල කලින් කල මෙව පළාතට අයිති පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා දෙනු ලැබිය හැක්කේ. කලින් කල කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ කලින් කල කියන්නේ සමහර අවස්ථාවලදී තියෙනවා ඔබට මතක නම් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතලත් ඒකට නිලධාරීන් පත් නොකර සිටීම නිසා හෝ ඔවුන්ගේ නිල දුර කාලයේ අවසන් වීම වගේ හේතු නිසා ස්වභාවිකව අක්‍රිය වෙනවා. ඒ ස්වභාවිකව අක්‍රිය වුණාම එතකොට කරන්නේ මොකද? පළාත් අමාත්‍ය මණ්ඩලය
හෝ රාජ්‍ය මධ්‍යම රජය වෙන නම් ඒ මධ්‍යම රජයේ අමාත්‍ය මණ්ඩලය ඒක පවරා ගන්නවා. ඒ අමාත්‍ය මණ්ඩලයට පැවරෙන බලය එතකොට අධ්‍යාපන ලේකම් විසින් ක්‍රියාත්මක කරනවා. එතකොට සමහර අවස්ථා කලින් කල කියන වචනේ ඔබට නිකන් කුතුහලයක් ඇති වෙන්නේ මොකද්ද මේ කලින් කල කියන්නේ? ඒ කලින් කල කියලා හේතුව තමයි ඒ අදාළ කාලවකවානුවේදී මේ ඕනෑම වෙලාවකදී මේ ඔබ අපි දන්න මේ අභිනියෝජිත බලතල. ඒතර අභිනියෝජිත බලතල කියන්නේ පල්ලෙහා තට්ටුවකට පවරා දුන්නේ. පල්ලෙහා තට්ටුවකට පවරා දුන්න ඕනෑම බලතලයක් ඉහළ තට්ටලයේ විසින් ඕනෑම අවස්ථාවකදී ආපසු අරගන්න පුළුවන්. ඒ ආපසු ගත්ත වෙලාවකදී අර පල්ලෙහා ස්තරය බල රහිත වෙනවා. අන්න ඒක නිසා එවැනි අවස්ථාවන් තමයි මේ පවරා දීම් කියලා ඉවරලා හඳුන්වා දෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් අරගන්න ඕන පොඩි වෙනස්කමක් ඒක. ඊළඟට පළාත් රාජ්‍ය සේවයේ සෑම නිලධාරියෙක් ස්ථාන මාරු කිරීම වලට යටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ දැනටත් දන්නවා ඒක. රජයේ නිලධාරියෙක් ස්ථාන මාරු කරනවා නම් කොහොම දේවල්ද ඒ සඳහා වෙන්නේ? මෙන්න මේ හේතු නිසා ස්ථාන මාරු කරන්න පුළුවන්. පවතින පුරප්පාඩුවක් පුරවන්න. දැන් අපි කියන්නේ අපේ භාෂාවෙන් සරලව කියනවා නම් වේකන්සි එකක් තියෙනවා. වේකන්සි එකක්. පුරප්පාඩුවක් පිරවීම. පරිපාලන අවශ්‍යතාවයක්. පරිපාලන මේ වශයෙන් තියෙනවා දැන් සමහරට ගුරුවරයෙක්ව එකපාරට ස්ථාන මාරු කරනවා. ඔබ අහවල් විදුහලේ මේ විදුහල්පති තනතුරේ රාජකාරී ආවරණය සඳහා ස්ථාන මාරු කරනවා. හරිද? එහෙම ගෙලින් සමහරක් වෙලාවට කරනවා. මොකද එතන ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් නෑ ඒ පරිචය තියෙයි. ඒකට වෙනත් පාසලක ඉන්න කෙනෙක් කරන්න දෙයක් නෑ. අපිට ඔයාව අතෙන්ට දාන්න වෙනවා. ඔයා මෙන්න මේ තනතුරේ කටයුතු ආවරණය කරන්න ඕන. එහෙම වෙන්න පුළුවන්. පරිපාලනමය අවශ්‍යතාවය. ආයතනයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව. ඒ කියන්නේ එතනදී ඇත්තටම ගත්තොත් ආයතනයේ කාර්යක්ෂමතාව හේතුයට පුද්ගලයෙක් එළියට එතනින් මාරු කරනවා කියන්නේ මොකද? අදාළ පුද්ගලයා ආයතනයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාව සඳහා සෑහීමටපත් විය හැකි සේවාවක් කරන්නේ නැහැ. මෙන්න මේක ටිකක් පොඩි බරපතල කතාවක්. ඒ නිසා ඕන වෙලාවක මෙහෙමත් කෙනෙක්ව ස්ථාන මාරු කරන්න පුළුවන්. ඒතකොට කල්පනා කරන්න ඔබගේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඔබ දීලා තියෙන ප්‍රතිඥාවේ ඔබ විධායකයෙකු විසින් මහ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වූ රාජ්‍ය සේවයට පත් කරලා තියෙන්නේ ඔබ මහ ජනතාව අපේක්ෂා කරනා වූ සුබ සිද්ධිය ඔබ තුලින් සිද්ධ වෙන්නේ නැති අවස්ථාවකදී අපේක්ෂිත මට්ටම කරා ඔබ ළඟා වෙන්නේ නැති අවස්ථාවකදී ඔබ ස්ථාන මාරු කරන්න නිර්දේශ කිරීමේ බලයක් අදාළ බලධාරීන්ට තියෙනවා. විනයානුකූල ක්‍රියාවලියක අවශ්‍යතාව. එතකොට අපි සාමාන්‍යයෙන් කියලා කියන්නේ ඔක කටකතාවට කියන්නේ ඔක පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් කියලා. නමුත් පනිෂ්මන්ට්ම නෙමෙයි. අපි ඒකදී කියන්නේ ඩිසිප්ලින් ඇක්ෂන් එකක් කියලා ඇත්තටම. නමුත් අපි අර වහරට ඉන්නේ අර වගේ කතාවක්. විනයානුකූල ක්‍රියාවලියක අවශ්‍යතාව ඉටු කිරීමට අපි නිර්දේශ කරනවා. ඔබ මේ මොකක් හරි පාසලේ ඇති වෙන අර්බුදයක් වෙනුවෙන් පරීක්ෂණයක් කළා. ඉතින් මොකක් වෙලාවට තියෙනවා පරීක්ෂණයක් කෙරිලා තියෙනවා. ඒ පරීක්ෂණයේ අනුකූලව තමයි ඒක කෙරෙන්නේ. විනය නියෝගයක්. ඒ විනය බලධරයා විසින් කමිටුවක් පත් කරලා ඉවරලා යම්කිසි අවිනයක් පිළිබඳ වාර්තා වෙලා තියෙන අවස්ථාවකදී ඒ අවිනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඉවරලා ඒ පරීක්ෂණ සභාව විසින් තීන්දුවක් දෙනවා මේ පුද්ගලයා ස්ථාන මාරු කරන්න හෝ සේවයෙන් පහ කරන්න සේවයෙන් නිරපහරින්න එක කරුණු මත. ඒකට ඒ වගේ විනය නියෝගයක් ක්‍රියාත්මක කරන්නත් ඔබ ස්ථාන මාරු කරන්න පුළුවන්. ඊළඟ අනිත් එක තමයි නිලධාරියාට පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙලා දීමට. ඒක සමහරක් වෙලාවට අපි හිතන්න පුළුවන් ඔබ සමහරක් වෙලාවට වෙනත් පාසලකට වෙනත් ස්ථානයකට යවනවා. ඒ වගේ ඔබට ඔබේ අත්දැකීම් ක්ෂේත්‍රයේ පුළුල් කරන්න සමහර වෙලාවට අපි ගත්තොත් ඉස්සර නම් ගුරු උපදේශක තනතුර කියන එක ගුරු සේවයේම කොටසක් විදිහට තිබුණා. මේ ඊටම ඇතකදීනේ ගුරු උපදේශක සේවය ස්ථාපනය වෙන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී ඔබ ඇත්තටම ඔබගේ පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට සහ ඔබේ අත්දැකීම් අනිත් අයට බෙදා දීමට නිලධාරියාගේ වෘත්තීය සංවර්ධනයට අවස්ථාවක් ලබා දීමට ස්ථාන මාරු කරන්න පුළුවන්. ඔබ සමහරක් වෙලාවට පහසු පාසලකට ස්ථාන මාරු කරනවා. වෙනත් සේවයක් ලබා ගැනීමට වෙනත් විෂයකට ඔබ සාමාන්‍යයෙන් දන්නවා අපේ ගුරුවරයෙක් අඩුම වශයෙන් විෂයන් දෙකක් ඉගෙනීම සඳහා මූලික සුසුකම් සපුරා තියෙනවා. විශේෂයෙන් විද්‍යාපීඨ ගුරු බවතුන්.
එතකොට ඒක නිසාවෙන් ඔබට ඔබගේ වෙනත් විෂයකට ස්ථාන මාරු කරන්නත් තියෙනවා. ඔබගේ වෘත්තීය සංවර්ධනයට හැකියාවක් ලබා දීමට අපි හිතමු වෙනත් පාසලකදී ඔබට සමහරක් වෙලාවට ඒකට පොඩි උසස් වීමකුත් එක්ක වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක්. ඊළඟට නිලධාරියාගේ පුද්ගලික සහනයක් ලබා දෙන්න ඔබ විසින් ඉල්ලා සිටිනවා මම අච්චර කාලයක් දුෂ්කර සේවය හිටියා මෙහෙම මේ වගේ ප්‍රශ්න තියෙනවා මගේ පුංචි බබාලා ඉන්නවා මගේ දෙමව්පියෝ රෝගාතුර වෙලා ඉන්නවා එවැනි අවස්ථාවේදී සානුකම්පික හේතුන් සලකගෙන ස්ථාන මාරු කරන්න පුළුවන්. එයින් ප්‍රධාන වශයෙන් මේ පොඩි හේතු මත ස්ථාන මාරු කෙරුවත් මේ ඔක්කොම ආකාර 4යි. ප්‍රධාන වශයෙන් මේ එකක් තමයි වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු. ඔබට මතක ඇති අර අපි කිව්වා මේ අවුරුද්දේ මැදදී ඔන්න වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛේ නිකුත් වෙනවා. අර ඉස්කෝලේට ළමයි දානවා වගේ කට්ටිය බලාගෙන ඉන්නවා. මේ ඒ චක්‍රලේඛේ වගේම තමයි ඔය ට්‍රාන්ස්ෆර් සර්කියුලර් එක ඉෂුව වෙනකලු කට්ටිය බොහොම ආදරයෙන් පරීක්ෂාකාරීව බලා ඉන්නවා. ඒකත් එක තත්ත්වයක්. ඒකට යටතේ කෙරෙන ඒවා ටික තමයි මේ වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු කියලා කියන්නේ. දෙවෙනි එක සේවා අවශ්‍යතාව මත. සේවා අවශ්‍යතාවයේ කිව්වහම කරුණු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ සේවය එතෙන්ට ඕනේ නැහැ කියලා. උදාහරණයක් හැටියට අතිරික්ත වෙනකොට ඒක එකක්. ඊළඟට ඔබගේ දැන් හිතමු දැන් අපි ඉස්කෝලේ තිබිලා ඉවරලා මොනවා හරි හේතුවක් නිසා පාසල ප්‍රතිව්‍යුහගත කරන නිසා මේ ප්‍රයිමරි සෙක්ෂන් එක දෙකට කැඩිලා වෙනම පාසලක් බවට පත් වුණා. ඔබට මතක නම් අත්දැකීම් තියෙන අය තමන්ගේ පාසල් වල ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් අන්න එහෙම වෙනවා. එතකොට අන්න එතන අතිරික්තයක් ඇති වුණායින් පස්සේ ඒ අතිරික්තය නිසා ඔබ සමහරවිට වෙන ස්ථාන මාරු ඒ තැනකට මාරු කරනවා. එහෙම නැත්තම් ප්‍රධාන අපිට මහාවිද්‍යාලේ හිටපු එක්කෙනා දැන් ඔන්න ප්‍රයිමරි එකට දානවා. කඩලා ඉවර වෙලා. ඒ වගේ ඒකත් එක්තරා විදිහක සේවා අවශ්‍යතාව මත මාරු කිරීමක්. තව ඊළඟට තවත් තියෙනවා අර ආයතනයේ අපේක්ෂිත කාර්ය සාධනයට ඔබ අවුල් වෙන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් නේ. මම කලින් කිව්වේ. එවැනි අවස්ථාවකදී සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු කරන්න පුළුවන්. ඊළඟට මේ සේවා අවශ්‍යතාවය මත කරනු ලබන ස්ථාන මාරු වලදී තියෙන විශේෂත්වය තමයි ඒ සේවා අවශ්‍යතාවය පදනම් වෙන පසුබිම සමහර වෙලාවට අපිට හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. විනය හේතු අර කලින් විස්තර කෙරුවේ විනය හේතුවක් මත කරන ස්ථාන මාරුවක් කෙලින්ම අවසානාත්මකයි බොහෝ වෙලාවට අපීල් කරන්න පුළුවන් ඒ විනය හේතුවට. විනය හේතුවට අපීල් කළා ඒ ස්ථාන මාරුව බාර නොගැනීමේ යම් කිසි ප්‍රවණතාවක් තියෙනවා. නමුත් ඒ විනය හේතුව අභ්‍යාචනා කළ පමණින් අභ්‍යාචනාව බාර ප්‍රතික්ෂේප කළ යම් හේකින් ආවොතින් අනිවාර්යෙන් ස්ථාන මාරුව ආයමත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සුහද මාරු කියලා අපේ බොහෝම ප්‍රසිද්ධ වචනේ තියෙන්නේ. අන්‍යෝන්‍ය ස්ථාන මාරු. එකම જાතිය දෙන්නේ. හැබැයි ඉතින් ඔතන හරි ලස්සන වැඩ වෙනවා. එකම જાතිය දෙන්න ස්ථාන මාරු වෙනකොට සමහර වෙලාවට එක්කෙනෙක් ඉතාලම රහසිගතව ඉන්නවා මේ ප්‍රසූත නිවාඩු යනවා තව මාස 3-4කින්. එහෙම අවස්ථාත් විදුහල්පතිලා හරියටවත් අහුවෙලා තියෙන වෙලාවල් තියෙනවා. මේ ඉස්කෝලේට අනේ ගුරුවරයාව ස්ථාන මාරු ගන්නවා මේ සුහද මාරුවක් කියලා ආවම නිර්දේශ කරලා දීලා අවසානයේදී අවුරුද්දක් හමාරක් යනකම් ප්‍රසූත නිවාඩු ඔක්කොම අර මොනවද වැටුප් රහිත නිවාඩු තරම් ඔක්කොම කරලා එනකොට ළමයින්ට අවුරුද්දක විතර පමාවක් සිද්ධ වෙලා. ඉතින් මේ විදුහල්පතිවරු හරිය අපහසුතාවලට පත් වෙනවා. විශේෂයෙන් කුඩා පාසල් වල. ඒ නිසා මේවා සේවා වරප්‍රසාද ලැබීමක් වෙන්න පුළුවන් අපිට. තව පැත්තකට ගලවහම සේවා හිමිකමක් කියලා කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක හිමිකමක් නෙමෙයි. මේකත් ඇත්තටම ගත්තොත් ස්ථාන මාරු කියන එක සේවා අවශ්‍යතාවයක් සහ වරප්‍රසාදයක්. දැන් අර පහසු තැනකට ස්ථාන මාරුවක් ඉල්ලනකොට ඒක පොඩි සේවා වරප්‍රසාදයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් සේවා අවශ්‍යතාවය මත ඔබ සමාජයට ඈතකට මාරු කරන්නත් පුළුවන්. එහෙම අවස්ථාවකදී ඒක ඔබට පහසුවක් නෙමෙයිනේ. එතකොට ඒක නීතියට යටත්. ඉතින් මෙන්න මේවා ගැන පොඩි දේවල් දැනගන්න ඕන. ස්ථාන මාරුවකදී වැදගත් වෙන එකක් තමයි ඔබට ගමන් වියදම් ඔබගේ පාලනය ඔබගේ මේ පදිංචිය නැවත ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා ඔබට ගමන් වියදම් ඉල්ලීම
ඉඩකඩ තියෙනවා. නමුත් අපේ පත්තේන් ලිපි ගහනකොට උඟ දෙනෙක් ගහනවා අපි දකිනවා ගමන් වියදම් සහ උපවේශන දීමනා හිමි නොවේ කියලා. එහෙම නොවන දැන් ඔය මේ අවස්ථාවකදී අපිට පුළුවනි පොදු 178 යටතේ අපේ ඒකේ නාවිශේෂ ආකෘති පත්‍රයක් තියෙන පොදු 178 කියලා. ඒ 178 ආකෘති පත්‍රය යටතේ අපිට ගමන් වියදමක් ඉල්ලන්න පුළුවන්. අපිට ඒ පදිංචිය මාරු කිරීම සඳහා ඔබ මේවා ආකෘති පත්‍ර හොයාගෙන පොඩ්ඩක් කියවලා බලන්න. නැත්නම් ඒ අපේ හුඟක් වෙලාවටපත් ඒ ට්‍රාන්ස්ෆර් ලෙටර් එකේම ගහලා තියෙනවා ගමන් වියදම් සහ උපවේශන දීමනා හිමි නොවේ කියලා. ඔබ ආයතන සංග්‍රහය පෙරලා බලන්න මොනවද මේ ගමන් වියදම් හා උපවේශන දීමනා කියලා කියන්නේ කියලා. වාර්ෂික ස්ථානමාරු සිද්ධ වෙන්නේ ස්ථානමාරු කමිටුවක් මගින්. මේ කමිටුව සකස් වෙලා තියෙන්නේ කොහොමද බැලුවොත් අදාළ දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශයේ නියෝජිතයෙක් දැන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශේ නම් ගුරුමාරු ශාඛාව කියලා වෙනම ශාඛාවක් තියෙනවා. ඒ ගුරු ස්ථානමාරු ශාඛාවේ නිලධාරීන් ඊළඟට ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ඒකෙම ඒ ශාඛාවේ නොවන වෙනත් නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ විෂය යටතේ නොවන. ඊළඟට විෂයපතයට අයත් වන නිලධාර කණ්ඩායම් වලට හා සේවාවට අයත් රජයේ නිලධාරීන් ඉන්න අවම වශයෙන් 15%. 15ක් නියෝජනයේ සහිත වෘත්තීය සමිති. එතකොට ප්‍රධාන නිලධාරීන්ගේ සමස්ත කණ්ඩා සේවාවට අයත් අයගෙන් 15%ක ඉක්මවපු සමාජික සංඛ්‍යාවක් ඉන්න වෘත්තීය සමිති වලට පුළුවන් උන්ට මේ කමිටුවට කෙනෙක් නම් කරන්න. ඉතින් මේ සමහර අවස්ථාවලදී මේ එන්නේ අපේම ගුරුවරු තමයි මේ එන්නේ. නමුත් අපි ප්‍රායෝගිකව දන්නවා ඇතැම් වෙලාවට මේ කමිටුවල ක්‍රියාකාරීත්වයේ සමහර මිත්‍රශීලී නොවන තීරණ කියලා මම එහෙම හඳුන්වන්න පුළුවන්. අපේ සේවාවට මිත්‍රශීලී නොවන තීරණ සමහර දේවල් කෙරෙනවා, අකටයුතුකම් කෙරෙනවා. අපි දැකලා තියෙනවා නිලධාරීන් විදියට අපි ඒවට විරුද්ධව නැගී සිටිලා තියෙන නිසා ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ ඉටු කිරීමට නැගී සිටිලා තියෙන නිසා මම මේක පෞද්ගලිකව මෙහිදී මතක් කරනවා. මේක චෝදනාවක් නෙමෙයි. මේක ඊටාම අතලොස්සක් ඇතැම් වෙලාවට මේ කමිටුවේ සිටින ඇතැම් නිලධාරීන්ගේ අතිනුත් අකටයුතුකම් සිද්ධ වූ අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ඔබට තියෙනවා මොකද්ද අනුල්ලංඝනීය අයිතියක්. ඔබට තියෙනවා අභියාචනා බලය. අදාළ ගුරුමාරු කමිටුවට අභියාචනා කරන්න පුළුවන්. එතනින් එහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කරන්න පුළුවන්. එතනිනුත් බැරි නම් මධ්‍යම රජයට අභියාචනා කරන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ අර පළාත් සභා නීති රීති යටතේ සමහර තැන්වල සීමාවන් තියෙනවා. ස්ථානමාරු කමිටුවක විෂයපතයට මෙන්න මේ අවස්ථා ඇතුළත් වෙන්නේ නැහැ. මොනවද? සේවා ස්ථානයේ වෙනසක් සිදු නොවන පරිදි ඇතුළේකරණය. උදාහරණයක් හැටියට ගත්තොත් එකම පාසලේ ඇතුලේ අපි හිතමු ඔබ කලින් උසස් පෙළ අංශයේ සේවය කරමින් හිටියා. ඊට පස්සේ එයාව එකපාරට මොන හරි හේතුවක් නිසා ගත්ත ප්‍රාථමික අංශයට කියලා. නැත්නම් ප්‍රාථමික අංශයේ හිටපු ගුරුවරයෙක් එකපාර උසස් පෙළ අංශයට මාරු කරුවා. නැත්නම් මේ ද්විතීක පාසලේ මැද කොටසේ මේ මාරු කරුවා කියලා. ස්ථානීය සේවා ස්ථානේ වෙනස් වුණේ නැහැ. සේවා ස්ථානේ වෙනස් නොවන තාක්කල් ඒකට අදාළ වෙන්නේ අපි ඒවා කියනවා අභ්‍යන්තර අනුයුක්ත කිරීම කියලා ඉවරලා. ඊළඟට විනය පටිපාටිය සංග්‍රහයේ කරන නියෝගයක් මත විනය පටිපාටියට අනුකූලව ගන්නා වූ නියෝගයක් මේ කමිටුවකට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒක විනය බලධරයාට කරන අභියාචනයකින් පමණයි වෙනස් කරන්න පුළුවන්. බොහෝ වෙලාවට ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වීමේ සම්භාවිතාව අඩුයි. මොකද ඒක විමර්ශනයක අවසන් අදියර තමයි මේ නියෝගය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒකට කවුරුත් අත තියන්නේ නැහැ. ස්ථානමාරු කමිටුවට මේක ඇතුළත් වෙන්නේ නැහැ. සේවා අවශ්‍යතාව මත කරන ස්ථානමාරු. දැන් අපි හිතමු එක ස්ථානයක සේවයේ ඉන්නවා. ඒ සේවයේ ඉඳලා ඉවරලා හිටන් අපේක්ෂිත කාර්ය සාධනයේ ඊට නොවන්නා වූ පුද්ගලයෙක් ලෙස නම් වීම නිසා නැත්නම් එම ආයතනයේට තවදුරටත් එම සේවය අවශ්‍ය වෙන්නේ නැති නිසා
උදාහරණයක් කිව්වොත් මම කිව්වා සමහර විට මහා ලොකු ඉස්කෝලයක් කඩනවා ප්‍රයිමරි එකටයි ද්විතීක පාසලටයි. එතකොට ප්‍රයිමරි එකට ප්‍රාථමික කොටසට කැඩලා ගියාන් පස්සේ එතන මේ සමහරට මේ පරිශ්‍රය පොඩ්ඩක් එහා මෙහා වෙන අවස්ථා තියෙනවා. එතකොට ගුරුවරු අතිරික්ත වෙනවා. ඒ අතිරික්ත වුණාන් පස්සේ ඒගොල්ලන්ව ටක් ගාලා මාරු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අතිරික්ත වෙන අවස්ථාවකදී ගුරුවරයාට දෙනවා මේ අගෙන් විමසනවා කැමැති පාසලක්. ඒ කැමැති පාසල නැත්තම් ඊට සමීපතම තැනකට දෙනවා. ඒ වගේ කෙලින්ම එක මාරු කරන්න පුළුවන්. නැත්තම් අපි ඉස්සෙල්ලා මම කිව්වා වගේ පාසලක රාජකාරී ආවරණය විදුහල්පතිතුරේ රාජකාරී ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් නැති වෙලාවක ළඟපාත තියෙන පාසලකින් ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් ඒ ස්ථානයට මාරු කරන්න පුළුවන්. ඒක සේවා අවශ්‍යතාවය. ඊළඟට ස්ථාන මාරු වලට කමිටුවට පිටින් යන එක තමයි සුහද මාරු. සුහද මාරු වලදී මතක තබා ගන්න ඔබ ඒක පිළිගන්නත් නොපිළිගන්නත් දෙකටම හැකියාව තියෙනවා අදාළ විදුහල්පතිවරුන් දෙන්නට. අනික තමයි සුහද මාරුවකදී ඒ දෙන්නම විශ්‍රාම යාමට ආසන්නව ඉන්න බෑ. ඊළඟට විනය කටයුතු වලට යටත් වෙලා ඉන්න බෑ. වෙනත් සේවා කාර්යක්ෂමතාවයක් පිළිබඳව වාර්තා වෙලා තියෙන්න බෑ. මෙන්න මේ වගේ පසුබිම් ගැන විමසලා තමයි සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට ඔය සුහද මාරු වලට ඉඩකට සලසන්නේ. ඒ නිසා මේකත් පරිස්සමෙන් කරගන්න ආයතනය වලට වංචා කරන්න එපා. ඒකෙන් ඔබට අර ඒ ආයතනය තුල තිබිච්ච මිත්‍රශීලී හැඟීම ඔබෙන් දුරස් වේවි. ඒක අහිමි වෙලා යාවි. ඒ තිබුණු ගෞරවය අහිමි වේවි. හැම ගුරුවරයෙක්ම ඉතාම වැදගත් සිහිය තබා ගන්න ඕන දෙයක්. ඔබ යම් සේවා ස්ථානයක එක දවසක් හරි වැඩ කළා නම් ගෞරවණීය විදියට එම සේවා ස්ථානයට ආපසු දවසකදී යන්න පුළුවන්. ගෞරවය තියාගෙන ඒ තැන් වලින් ස්ථාන මාරු ලබන්න. ඒක කෙලෙසගෙන ඕක පැත්ත සමහර අය කියන මම ওই දිහා පැත්තවත් බලන්නේ කියලා එහෙම කියාගෙන එන වෙලාවල් තියෙනවා. ඒක මතක තියාගන්න. ඒක පෞරුෂ දුර්වලතාවයක්. එතන ආයතන පරිපාලනය හොඳ නැති වෙන්න පුළුවන්. ඒ අය එතන අපහසුතාව ඇති කළා වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයෝ එක්කෙනයි. එතන හිටපු අනිත් සියලු දෙනාම ඒකට වග කිය යුතු අය නෙමෙයි. ඒ නිසා හැම විටම උත්සාහ ගන්න ගුරුවරයෙක් හැටියට ඔබගේ පෞරුෂය ඔබගේ තියෙන දැවැන්ත පෞරුෂය ගුරු පෞරුෂය කියන්නේ දැවැන්ත පෞරුෂයක්. ඒක එක එක පුද්ගලයන්ගේ ව්‍යසනකාරී චර්යාවන් නිසා කෙලෙසෙන්නේ නැති විදිහට තියාගන්න. ඔබේ පෞරුෂය උත්තරීතර නම් ඒක වෙනත් අය විසින් ඒක වෙනස් කරන්න බෑ. හරියට මහමූද වාගේ. ගංගා මොනතරම් මොන විදිහට කටයුතු කොච්චර ඇදගෙන වෙන්නත් මූදට වැන්නාම ලුණු රහයි. මේක ආගමික පාවිච්චි වෙන උදාහරණයක්. ඒ වගේ තමයි තමන්ගේ පෞරුෂය උත්තරීතර නම් වෙනත් පුද්ගලයන්ගේ බලපෑම් වලින් ඒ පෞරුෂය කම්පිත වෙන්නේ නැහැ. මේකත් මතක තියාගන්න ඕන එකක්. ඒ ගුරුවරයෙක් වෙනකොට මේ වගේ දේවලුත් තියාගන්න ඕන. නිසා හැම විටම තමන් සේවය කරන පාසලට නැවත එන්න පුළුවන් ගෞරවනීය පසුබිම තියාගෙන ස්ථාන මාරු ලබන්න හැම කෙනෙක්ම උනන්දු වෙන්න. ඒක හරි වැදගත් වෙනවා. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් මත නියමිත පරිදි පූර්ව සේවා ස්ථානයේ නිදහස් කරන ලද මුත්. ඒකෙන් අලුත් තැන ගිහිල්ලා රාජකාරිය වාර්තා නොකර හිටියොත් ඇති වෙන තත්ත්වය. ඒ නිසා ඔබ යම් හේකින් ස්ථාන මාරුවක් ලැබලා තියෙනවා නම් ඒ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මේ කටයුතු කරනකොට හරිම පරිස්සම් වෙන්න. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට මේ ස්ථාන මාරු සම්බන්ධයෙන් කටයුතු වලදී ඔබ අභියාචනා කළා අභියාචනයත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම යන්න නව සේවා ස්ථානයට. නොගියොත් vacation of post VOP කියලා අපි කියනවා. සේවයේ අත්හැර ගියාසේ සලකා ඊට අනුශාංගික වන කාර්යපටිපාටික රීති ක්‍රියාත්මක කරන්න බලය තියෙනවා ආයතන ප්‍රධානියට. ඒ සම්බන්ධයෙන් වාර්තා කරන්න බලය තියෙනවා ආයතන ප්‍රධානියට. මේක දෙපැත්තෙන් කොයි එක්කෙනාට වෙන්නත් පුළුවන්. ඉන්න තැනින් යවන්නත් එක්කෙනාටත් කාර්යපටිපාටික රීතිය යටතේ බලතල තියෙනවා. අලුත්ින් වැඩ බාර ගන්න තැන එක්කෙනාටත් ඒ පිළිබඳ වාර්තා කිරීමේ බලතල තියෙනවා. නිසා ප්‍රවේශ සම්බන්ධ මේ වගේ ගැටුම් ඇති නොවන විදිහට අවබෝධයෙන් යුක්තව ඒ කටයුතු කරන්න.
සේවා අවශ්‍යතාව මත කරන ස්ථාන මාරු. එතකොට වර්තමාන සේවාව ස්ථානෙට තවදුරටත් සේවාව අවශ්‍ය නොවනවයි කියන එක මම මේක ටිකක් විස්තර දැන් මේ වරින් වර මේකට අදාළ කරුණු කතා කළා. වෙනත් සේවා ස්ථානයක රාජකාරී අවශ්‍යතා සපුරාලීමට ඒ පුද්ගලයාම මේ හැම එකක්ම අනිත් එක තමයි ඔබව දැනුවත් කරන්නත් ඕන. එහෙම නිකම්ම ස්ථාන මාරු කරන්න බෑ. හේතු යුක්ති පදනම්ම තමයි ස්ථාන මාරු කරන්නේ. ඒක නිසා තමයි ඔබගෙන් සමහර වෙලාවට ඔබ සේවා අවශ්‍යතාවයක් මත ස්ථාන මාරු කරන වෙලාවකදී ඔබගෙන් ගන්නවා ලිපියක්. නව සේවා ස්ථානය අපි හිතමු ඔබට කියනවා ගිහිල්ලා ආවල් ඉස්කෝලේ විදුහල්පති තනතුරේ රාජකාරී ආවරණය කරන්න කියලා. එතෙන්දී ඔබගෙන් ලිපියක් ගන්නවා ආයතන ප්‍රධානියම අහවල් පාසලට ස්ථාන මාරු වී යාමට කැමතියි කියලා ඉවරලා ලිපියක් අරගන්න. මොකද හේතුව? අන්න අරක. ඒක ඔබගේ අභිමතය කියන එකට ගෞරවයක් තියෙනවා. ඒක රාජ්‍ය සේවයේ නෙමේ මූලික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් යටතේ තමයි ඒ තියෙන කැමැත්ත කියන එක. ඒ කැමැත්තට පුද්ගලිකව කැමැත්තට ගෞරව කිරීම සඳහා තමයි ඔබගෙන් ලිපියක් ගන්නෙ. නැත්නම් ඔබට තියෙනවා නෛතික බලතලයක් ඒ සම්බන්ධයෙන් නැවත අභ්‍යාචනා කරන්න. මේ පසුබිම ඔබ අවබෝධ කරගන්න ඕන. ඊළඟට ඔහුගේ සේවයේ නියුතුව සිටින සේවා ස්ථානයේ තවදුරටත් සේවයේ යෙදවීම පරිපාලනයේ හේතු මත නුසුදුසු. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි දන්නවා සමහර ගුරු මහත්මීන් මෙතෙන්දී අපි වෙන ඒවත් එක්කත් මම කතා කරන්නේ. එකක් තමයි ඔය මුදල් ගනුදෙනු වල ප්‍රශ්න ඇති කරගෙන ණයකාරයෝ ඉස්කෝලේට හොයාගෙන එනවා ඒ වගේ ප්‍රශ්න. ඊළඟට සමහරක් වෙලාවට ඉතින් කනගාටුයි කියන්නේ ඒත් ඉතින් ඇත්ත తත්වේ අපචාර ප්‍රශ්න. ඉතින් මේක ඉහළට වාර්තා කරොත් විනයානුකූල වෙලා ඉතින් ඊට පස්සේදී ඔන්න නිසා සමහරක් වෙලාවට සානුකම්පිකව සලකලා සමහර නිලධාරීන් මේ පිළිබඳව සලකලා ඉවත් කරනවා. නමුත් එහෙම අපචාර ප්‍රශ්නයක් වගේ එකක් ආවොත් එහෙම ඊටාම බරපතලයි සේවයේ ඉන්නේ. නැතුව ඒ කියන්නේ එතන දෙන ස්ථානයේ සේවයේ තියාගන්න එක බරපතල නම් අපි පොකලට ස්ථාන මාරු කරලා දාලා කිරීමට නිර්දේශ කරනවා. ඒකට පරිපාලනමය හේතු මත පරිපාලනමය හේතු කිව්වහම සමහරක් වෙලාවට අතිරික්ත වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔබ විෂයක් ආවරණය කරමින් හිටියා. ඔබ ඒ සඳහා පුහුණුව ලැබූ ගුරු භවතෙක් නෙමෙයි. ඔන්න එනවා පත්වීම අරගෙන එම විෂය සඳහාම ගුරු භවතෙක්. ඔන්න ඒ ආවෙන් පස්සේ ඔබට තවදුරටත් කියන්න බෑ මේ මම මෙච්චර කල් මේක උගන්වගෙන ආපු හින්දා මේක මගේ විෂය කියලා කියන්න බෑ. ඔබට පත්වීමේ සඳහන් වෙලා තියෙන විෂය නැත්තම් ඉබේම ඔබ අතිරික්ත වෙනවා. ඒ නිසා හැම විටම උත්සාහ කරන්න ස්ථාන මාරුවකදී ඔබ සුහද මාරුවක් නම් කොහොමත් මෙහෙම වෙනවා. නැත්නම් ස්ථාන මාරුවකදී ඔබ ප්‍රවේශම් සහගත වෙන්න ඔබගේ විෂයට අදාළව අඩු ගානේ 50%ක කාලඡේද ආවරණයක් සහිතවවත් ඔබ නව සේවා ස්ථානයේ වැඩ බාර ගන්න. එහෙම නැති වුණාන් පස්සේ අර එහාට මෙහාට මේ විසි වෙන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේවා අර්බුදකාරී දේවල්. එතකොට අපි බැලුවොත් විනය හේතු මත කරන ඒවායේදී කිසිදු කල්දීමක් කරන්නේ නැහැ. ස්ථාන මාරු කරන්න විනය බලධරයට පුළුවන්. විනය බලධරයට යටතේ විනය හේතුවක් යටතේ ස්ථාන මාරු කරනවා නම් ඒ විනය බලධරයාගේ ආවරණ අනුමැතියට යටත්. සමහරට ඔබේ ලිපිය එහෙම ගහලා එනවා. පළාත් අධ්‍යක්ෂක නැත්නම් කලාප අධ්‍යක්ෂක ස්ථාන මාරු කරනවා. එලින්ම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත් ඔබ වහාම ක්‍රියාත්මක වෙන පරිදි අහවල් පාසලට ස්ථාන මාරු කරනු ලැබේ. ඇයි ආවරණ අනුමැතිය කියන්නේ? ඔහුට තියෙන අභිනියෝජිත බලය. ඔහු නෙමෙයි විනය බලධරයා. එහෙනම් විනයානුකූල ක්‍රියාවලිය පවත්වන්නේ කවුද? අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විනය හේතුවක් අරගෙන විනය පරීක්ෂණයක් කළා යම් මේකින් ඔබ නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා නම් අදාළ ස්ථාන මාරුව අවලංගු වෙලා ඔබට අපෝ මේ පාසලට එන්න හැකියාවක් තියෙනවා. යන්න ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒක තේරුම් අරගන්න ඕන. දඬුවමක් සහිත විනෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන. මුකුත් කතා නැහැ. ඒකෙදී අර ගුරුමාරු කමිටුවේ බලපෑමක් නැහැ. ඊළඟට මූලික විමර්ශනයක් පවත්වලා හිටන් කරුණු මත යම් නිලධාරියෙකු වැඩ තහනම් නොකරන්නේ වුවද එම රජයේ නිලධාරියා එම සේවා ස්ථානයේ තවදුරටත් සේවයේ යෙදවීම නොකළ යුතු ඇති විට. හැබැයි මේකට විමර්ශනයක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒකේ සඳහන් වෙන්න ඕනේ විමර්ශන වාර්තාව තියෙන්න ඕනේ. විමර්ශන වාර්තාවක්
නැතු කර අනිත් එක තමයි විමර්ශන කටයුත්ත මෙහෙवला තියෙන්න ඕන අර අභිනියෝජිත බලතල තියෙන කෙනෙක් විසින්. ඒක මේ අපිට අපේ මට්ටම් වලින් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඒකට තියෙන නෛතික බලය ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයන් හෝ ආයතන. ඒ ආයතන විසින් ඒක කෙරෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක ගත්තාම තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම. මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පොරාතුව මූලික විමර්ශනය පවත්වාගෙන යන අතරතුර අපි කියනවා මෙතෙන්දී පරීක්ෂණ කටයුතු වලට සිදුවන බාධාව මගහැරවීම සඳහා ස්ථානමාරු කිරීම කියලා. ඇත්තටම. දැන් ඉන්ක්වයරි එක පටන් ගන්න යන්නේ. ඉන්ක්වයරි එක පටන් ගන්නකොට ඒ සඳහා එතෙන්ට ඕන තියාගෙන හිටියොත් වැඩේ එයාව තියාගෙන එතන වැඩේ කරන්න බෑ. ඒ නිසා මාරු කරනවා. එතකොට මේ වගේ අවස්ථාත් තියෙන්න පුළුවන්. ඉල්ලීම මත කරන ස්ථාන මාරු තියෙන්නේ එකම සේවයක එකම ශ්‍රේණියක සමාන තනතුරු සමාන විෂය ඒ වගේ දේවල් තියෙන්න ඕන. ඉල්ලීමට දෙපත් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාව ලැබිලා තියෙනවා. නිකම් බෑ. කිසිදු නිලධාරියෙකු සේවය කරමින් ඉන්න ස්ථානෙට පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් නම් දීලා තියෙන්නේ. අපි හිතමු පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් දීලා තියෙන එක්කෙනා ඒ පනිෂ්මන්ට් පීරියඩ් එක ඒ දඬුවම් කාල සීමාව අවසන් කළා නැත්තම් ඔහුට බෑ කවදාකවත් අන්‍යෝන්‍ය වශයෙන් මේ ස්ථාන මාරුවක් ලබන්න. ඒ අදාළ කාල සීමාව සම්පූර්ණ වෙනකම්. ඊළඟට අවම වශයෙන් සේවා ස්ථානවල අවුරුදු දෙකකවත් කාලයක් සේවය කර තිබීම අවශ්‍ය වෙනවා. තවත් එකක් වෙන්න තියෙන එකක් තමයි උතන සඳහන් නොවුණා වුණත් මුල්පත් වීම ලිපියේ තියෙනවා නම් ඔබ මේ අහවල් පාසලේ අහවල් කාල සීමාවක් සේවය කළ යුතුයි කියලා ඒ කාල සීමාව තුළදී සුහද මාරු ලබන්න හැකියාවක්